ආයුබෝවන් සිසුදරු දරියනි ගුරු ගෙදර අධ්‍යයන වැඩසටහන් මාලාවේ තවත් එක් අලුත් පියවරකින් අද අපි ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 13 ශ්‍රේණියේදී ඔබට අධ්‍යයනය කරන්නට ලැබෙන රාමු සැකිලි එහෙමත් නැත්නම් ඔබ රාමු කට්ටු වශයෙන් හඳුන්වන පාඩම පිළිබඳවයි. මේ පාඩම අද පළමු අදියර බැවින් අපි එයට ඉතා ප්‍රාථමික මට්ටමෙන්ම උඩා දේවල් වලින් පාඩම ඉතා හොඳින් අධ්‍යයනය කරමින් පාඩමට පිවිසෙන්න උත්සාහ කරමු. අප කවුරුත් හොඳින් දන්නා පින්තූරයක් මා ඔබට පළමුවෙන්ම තිරයේ දිස්වීමට සලස්වා තිබෙනවා. මේ රූපය දුටු පමණින් ඔබ හඳුනන රූපයක්. මේ රූපය දිහා බැලුවහම අපිට පේනවා මේ රූපය සැකසීලා තියෙන්නේ මේ අයිපල් කුළුණ කියන එක විවිධ හැඩවලින් විවිධ ප්‍රමාණවලින් විවිධ දිගින් යුතු විශාල දඬු යකඩ දඬු රාශියක් එකිනෙක සම්බන්ධ කරලා හදපු සැකිල්ලක් වශයෙන්. මෙන්න මෙවැනි විශාල සැකිලි ඕනෑ තරම් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් අපි මේ පාඩමේදී මුලින්ම සරලව පියවරෙන් පියවර අධ්‍යයනය කරලා බලමු මෙවැනි සැකිල්ලක් පිළිබඳව භෞතික ගුණාංග අපි හඳුනගෙන ඒවා කොහොමද අපි පිළිතුරු වශයෙන් ගැටළු වලදී ලබා ගන්න කියන එක. මේ පාඩම අධ්‍යයනයෙන් ඔබට ගුණාත්මක වශයෙන් ලබා ගන්න තියෙන දැනුම අපි අධීර කීපයකින් සලකලා බැලුවොත් මුලින්ම රාමු සැකිල්ලක් නැත්නම් රාමු කට්ටුවක් කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව විස්තර කිරීමට ඔබට දැනුම ලැබෙනවා. මෙතනදී මා රාමු කට්ටුවක් විස්තර කිරීම වශයෙන් අදහස් කළේ නිකම්ම ඒක වචනයෙන් විස්තර කරනවා පමණක්ම නෙමෙයි රාමු කට්ටුවක් විස්තර කරනවා යනු එය සතු සියලු භෞතික ගුණාංග රාමු කට්ටුව සතු සියලු භෞතික ගුණාංග නිවැරදිව හඳුනා ගැනීමත් සමගමයි. එතකොට ඊළඟට ඒ රාමු සැකිල්ලක එක් එක් සංදියේ සමතුලිතතාව සඳහා අවශ්‍යතාවයන් ප්‍රකාශ කිරීම. මා ඔබට කලින් සඳහන් කළා විවිධ හැඩයෙන් විවිධ ප්‍රමාණයෙන් යුතු දඬු විශාල ප්‍රමාණයක් එකිනෙක සංදි කිරීමෙන් නැත්නම් අපි කියනවා ජොයින්ට් කරලා කියලා. ඒ විදිහට හදලා තියෙන සැකිල්ලේ ඒ එක එක සංදිවල සමතුලිතතාව අධ්‍යයනය කරලා ඒවට අවශ්‍යතාවයන් ප්‍රකාශ කරන්නේ කොහොමද කියන එක ඔබ දැනගත යුතු ප්‍රගුණ කළ යුතු තවත් කාරණයක්. ඊළඟට ඒ බල නිර්ණය කිරීමේදී අපි භාවිතා කරන මේ පිළිබඳව ඉදිරියේදී සඳහන් කරනවා විස්තර කරනවා බෝ අංකණයේ භාවිතයෙන් මේ බල ලබා ගන්නේ කොහොමද නිර්ණය කරන්නේ කොහොමද කියන එක. ඊළඟට සැහැල්ලු දඬු සහිත රාමු සැකිලි අඩංගු ගැටලු විසඳීමට ඔබේ අවසාන උත්සාහය වෙන්නේ විභාගයට ලැබෙන ගැටලුවක් සාර්ථකව විසඳලා එයට උපරිම ලකුණු ප්‍රමාණයක් උපයා ගැනීම. අන්න ඒක තමයි සැහැල්ලු දඬු සහිත රාමු සැකිලි අඩංගු ගැටලු විසඳීමේ අවසාන අධීර තමයි ඔබට මේ පාඩමෙන් අපි ලබා දෙන්නට උත්සාහ කරන්නේ. රාමු සැකිල්ලක් කියන එක පිළිබඳව උදාහරණයක් නැවතත් ඔබට ලැබෙනවා. දඬු කිහිපයක් යොදා ගනිමින් විවිධ හැඩවලින් යුතුව සැදි රාමුවක් රාමු සැකිල්ලක් ලෙස හඳුන්වන්න පුළුවන්. දැන් මේ වගේ සැකිල්ලක් ප්‍රධාන වශයෙන්ම අපේ අධ්‍යයනයට ලක් කරන්න බැලුවාම මේක ද්විමාන වෙන්නත් පුළුවන් ත්‍රිමාන වෙන්නත් පුළුවන්. හදලා තියෙන සැකිල්ලක් ද්විමානයේ ඒ කියන්නේ දිගක් පළලක් පමණක් තියෙන සැකිල්ලක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දිගක් පළලක් උසක් තියෙන ත්‍රිමාන ආකාරයේ සැකිල්ලක් වෙන්නත් පුළුවන්. මෙතනදී දරුවනි අපි හොඳින් වටහා ගත යුතුයි අපේ විෂය නිර්දේශයට අනුකූලව නම් අපිට ලැබෙන්නේ ද්විමාන සැකිලි පමණයි. ඒ කියන්නේ දිග පළල මාන දෙකක් පමණක් තියෙන සැකිලි තමයි ඔබට උසස් පෙළ විෂය නිර්දේශය යටතේ අධ්‍යයනය කරන්නට ලැබෙන්නේ. එතකොට ත්‍රිමාන සැකිල්ලක් අපිට ද්විමාන සැකිලි රාශියක එකතුවක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් නම් ත්‍රිමාන සැකිල්ලක් ද්විමාන සැකිලි රාශියක එකතුවක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් නම් ඊළඟට ද්විමාන සැකිල්ලක් අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඒ ද්විමාන සැකිලි එකතු වෙලා හැදිච්ච ත්‍රිමාන සැකිල්ල ගැන ඉන් ඉදිරියට අපිට දැනුවත් වෙන්න පුළුවන්. නමුත් විෂය නිර්දේශවල දාලා වෙන්නේ ද්විමාන සැකිලි පමණයි. ස්වභාවයේ රාමු සැකිලි අපිට එදිනදා ජීවිතේ දකින්න ලැබෙන තැන් ටිකක් මා නැවතත් මෙහිදී ඔබට දිස් වෙන්නට සලස්වනවා. වහලයක රාමුවක්
එහෙම නැත්නම් පාලමක්, දොඹකරයක්, විදුලි රැහැන් කණුවක් මේ වගේ දේවල් ඔබට අපිට එදිනදා ජීවිතයේ මගතොටේදී ඕන තරම් හමු වන මුණ ගැහෙන වස්තුන්. මා ඔබට අර කලින් සඳහන් කළා ද්විමාන සහ ත්‍රිමාන වෙනසක් ගැන. දැන් බලන්න දරුවනි, මම මුලින්ම මේ පාලම කියන රූපය ගැන පොඩ්ඩක් කතා කරන්න ගත්තොත්, පාලමක අපි සාමාන්‍යයෙන් සඳහන් කරනවා දෙපැත්තේ ඇඳි දෙක කියලා. පාලමේ වම් පස ඇඳ සහ දකුණු පස ඇඳ. පාලමේ වම් පැත්තේ ඇඳ කියන එක බැලුවොත් ඒක තලීය ද්විමාන රූපයක්. ද්විමානව දඬු වලින් හැදිච්ච රූපයක් තමයි එක පැත්තක පාලමක ඇඳක් කියන එක. අනිත් පැත්තත් එලෙසමයි ද්විමාන රූපයක්. පාලමේ ඉහළ කොටසක් තිබුණොත් ඒකත් ද්විමාන රාමු සැකිල්ලක් නැත්නම් රාමු කට්ටුවක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. මා මේ රූප මුලින්ම පාඩමට පිවිසෙද්දී ඔබට ඉදිරිපත් කරන්නේ ওই දරුවන්ට මේ පාඩම පිළිබඳව යම්කිසි තවත් විභාගයට ලකුණු ගැනීමෙන් එහා ගිය පාඩම පිළිබඳව ආශාවක් ආදරයක් ඇති වෙන්නත් පුළුවන් නිසා. ඊළඟට අපි බැලුවොත් මේ වහලේ රාමුවක් වගේ එකක්. ওই දරුවෝ ඒකත් ඉතා හොඳින් දැකලා තියෙනවා. සමහර විට නිරීක්ෂණය කරලා නැතුව ඇති, නමුත් ඉතා හොඳින් දැකලා තියෙනවා. වහලේක රාමුවක් ගත්තත් වහලේක රාමුව ද්විමානව හැදිච්ච රාමුවක්. ඒ ද්විමාන රාමු විශාල සංඛ්‍යාවක් එකතු කිරීමෙන් තමයි මුළු වහලය අවසානයේ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් එතනත් අපිට දකින්න ලැබෙන්නේ ද්විමාන රාමු සැකිලිවල නැත්නම් රාමු කට්ටුවල එකතුවක්, සංකලනයක් තමයි. ඊළඟට මා මේ දොඹකරේ නැත්නම් විදුලි රැහැන් කණුව වගේ දෙයක් ගත්තොත් ඒකේ අපිට පේනවා සෑම අතකටම දඬු සම්බන්ධ වෙලා ද්විමාන භවෙන් එහා ගිය ටිකක් සංකීර්ණ සැකස්මක් එතන තියෙනවා. විදුලි රැහැන් කණුවෙත් එලෙසමයි ද්විමාන බවට එහා ගිය ත්‍රිමාන සංකීර්ණ සැකස්මක් තියෙනවා. මේක ගණිතමය වශයෙන් නැත්නම් භෞතික වශයෙන් අපි බැලුවොත් පොඩ්ඩක් මෙන්න මෙහෙම කාරණයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද්ද? ওই දරුවන්ට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. පාලමක් එහෙම නැත්නම් වහල රාමුවක් තමා දරා සිටින බර, පාලමක හෝ වහල රාමුවකට තමා දරා සිටින බර ගැන අපි බැලුවොත් ඒක සිරස්ව පහළට ක්‍රියා කරන බලයක් හැමතිස්සෙම. පාලමක් උඩින් යම්කිසි වාහනයක් ඇතුල් කළාම, පාලමක් උඩින් කෝච්චියක් යනවා නම්, ඒ මොකක් හරි වෙනවා නම් පාලමේ තලයේ ඔස්සේම පහළට ක්‍රියා කරන බලයක් පමණයි ක්‍රියා කරන්නේ. වහල රාමුවත් එවැනිමයි. වහල රාමුවේ සියලු බර ක්‍රියා කරන්නේ සුළඟක් හෝ වෙනත් බාහිර බලයක් නොමැතිනම් වහලේ බර ක්‍රියා කරන්නේ සිරස්ව පහළට පමණයි. නමුත් මේ දොඹකරය හෝ විදුලි රැහැන් කණුවක් ගත්තොත් ඒකේ සෑම අතකටම ත්‍රිමානව බලය විහිදී ගින් තියෙන පුළුවන්. උදාහරණයක් වශයෙන් විදුලි රැහැන් කණුවක හැම පැත්තටම විදුලි රැහැන් ඇදලා තියෙන පුළුවන්. එතකොට ඒක අර පාලම මතට වාහනයක් ඇවිල්ලා බර පහළට ක්‍රියා කරනවට වඩා සංකීර්ණ අවස්ථාවක් වෙනවා බල ක්‍රියා කිරීම වශයෙන් බැලුවොත්. ඒක තමයි මම ඔබට කලින් සඳහන් කළේ පාලමේ රාමුව නැත්නම් වහල රාමුව ඉතා සරල ද්විමානව හැදිච්ච රාමු කිහිපයක එකතුවක් පමණක් වගේ තියෙනවා. නමුත් මේවා ඊට වඩා සංකීර්ණ අවස්ථා. එහෙමනම් අපි දැන් මේ රාමු සරලම මට්ටමේ ඉඳලා ක්‍රමක්‍රමෙන් අපේ විෂය නිර්දේශයට අනුකූලව හඳුනා ගැනීමට උත්සාහ කරමු. අපි අධ්‍යයනය කරන රාමු සැකිල්ලක ස්වභාවය අනුව අපේ විෂය නිර්දේශයට අනුව විශේෂ කාරණා ටිකක් තියෙනවා. අපි මේ රාමු සැකිල්ලක් අධ්‍යයනය කරද්දී එම රාමු සැකිල්ල සතු ගුණාංග වශයෙන්. දරුවනේ මෙන්න මේ ගුණාංග ටික ඔබ පැහැදිලිව අවබෝධ කරගත යුතුයි රාමු සැකිල්ලක තිබිය යුතු ගුණාංග වශයෙන්. ද්විමාන හෝ ත්‍රිමාන රාමුවක් නැත්නම් රාමු කට්ටුවක් අපි කියන රාමු සැකිල්ලක් හෝ රාමු කට්ටුවක් ලෙස අධ්‍යයනය කරනු ලබන්නේ එහි පහත දැක්වෙන අවශ්‍යතා සපුරාලනවා කියලා උපකල්පනය කරමින්. ඔය දරුවෝ දන්නවා අපි අධ්‍යයනය කරන හුඟා පාඩම් වල අපි භෞතික සත්‍යයෙන් එහා ගිය උපකල්පනයන්ට යටත්ව තමයි අධ්‍යයනය කිරීම කරන්නේ. අපි බලමු මේ පාඩමේ අපි කරන උපකල්පන මොනවද කියලා. රාමුවක් මුළුමනින්ම ද්විමාන එහෙම නැත්නම් තලීය රාමුවක් විය යුතුයි. ඒ කියන්නේ අපේ විෂය නිර්දේශයට අනුකූලව කොයි වෙලාවකවත් අපිට ත්‍රිමාන රාමුවක් ගැන අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මා ඔබට කලින් සඳහන් කළා ත්‍රිමාන රාමුවක් යනු ද්විමාන රාමු විශාල ප්‍රමාණයක එකතුවක්. ඒතර අපිට අධ්‍යයනය කරන්න ලැබෙන්නේ ද්විමාන රාමු පිළිබඳව පමණයි. ඒ කියන්නේ දිගක් පළලක් වැනි මාන දෙකක් පවතින රාමුවක් ගැන පමණයි. රාමුවේ සියලු දඬු සැහැල්ලු දඬු වේ. මා ඔබට අර කලින් පෙන්වු රූපවල ඔබ දන්නවා විශාල යකඩ දඬු භාවිතා කරලා හදපු රාමු සැකිලි ඒවා. නමුත් අපි අධ්‍යයනය කරන්නේ සියලුම දඬු සැහැල්ලුයි කියන උපකල්පනයට යටත්ව පමණයි.
මා මෙහිදී පොඩ්ඩක් ඔබට මතක් කරනවා අපි මීට පෙර අධ්‍යයනකදී ගුරුගෙදර අධ්‍යයන වැඩසටහන් මාලාවේදී ඔබට ඉදිරිපත් කළ සංදි කළ දඬු පාඩම. එහිදී අපි අධ්‍යයනය කළේ බර සහිත විවිධ බරින් යුතු විවිධ දිගින් යුතු දඬු. නමුත් මේ පාඩමට අපි පිවිසෙනකොට සියලු දඬුවල බර ශුන්‍යයි එහෙම නැත්නම් සැහැල්ලු දඬු වශයෙන් අපි සලකනවා. ඒ නිසා දඬුවල බර ශුන්‍ය නම් දණ්ඩේ වෙනත් බාහිර බලවලට අමතරව දණ්ඩ අභ්‍යන්තරේ වෙනත් ක්‍රියා කරන්නේ විශේෂ බල වර්ග දෙකක් පමණයි. අපි ඒක මේ පාඩමේ ඉදිරියේ දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රාමුවේ සියලු දඬු ඒවායේ කෙළවරවලදී සුමටව අසව් කරලා තියෙනවා. ඒ වගේම එම අසව් ලක්ෂවලදී බල යුග්මයක් හෝ විවර්තයක් ක්‍රියා කරන්නේ නැහැ. අපි විෂය නිර්දේශය යටතේ අධ්‍යයනය කරන සියලු රාමු වල දඬු කෙළවරවල වලදී සුමටව අසව් කරලා තියෙන්නේ. ඒ වගේම ඒවායේ අසව් ලක්ෂවලදී බල යුග්ම ක්‍රියා කරන්නේ නැහැ. කිසිදු විවර්තයක් ක්‍රියා කරන්නේ නැහැ. මේවා නිදහස්ව සුමටව අසව් කරලා තමයි අපි අධ්‍යයනය කරන රාමු සැකිලි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම බාහිර බල හැර සියලු සංදිවල ප්‍රතික්‍රියා දඬු ඔස්සේම පමණක් ක්‍රියා කරයි. මේවා ආතති හෝ තෙරපුම් වේ. අපි පොඩ්ඩක් ඉදිරියේදී බලමු මේ ආතති හෝ තෙරපුම් කියන වචන දෙක. ඊට අමතරව මේ කාරණය බාහිර බල හැර සියලු සංදිවල ප්‍රතික්‍රියා. අපිට ලැබෙන රාමු සැකිල්ලකට බාහිර බල තියෙන්න පුළුවන්. ඒ බාහිර බල හැර අනිත් සියලු සංදිවල ප්‍රතික්‍රියා දඬු ඔස්සේම පමණක් ක්‍රියා කරනවා කියන උපකල්පනයත් අපි මෙහිදී සලකනු ලබනවා. ඒ වගේම බාහිර හා අභ්‍යන්තර සියලුම බල ඒකතල වේ. සම්පූර්ණ රාමුවම එකම තලයක පවතිනවා නම් රාමුවේ තිබෙනා වූ බාහිර බල අභ්‍යන්තර බල කියන සියලුම බල රාමුව පවතින තලයේ පමණයි ක්‍රියා කරන්නේ. එහෙමනම් දරුවනි මා නැවතත් ඔබට පොඩ්ඩක් මේ අවස්ථාව ටික යලිත් මතක් කරනවා. රාමුවක් මුළුමනින්ම ද්විමාන වෙන්න ඕනේ. සියලුම දඬු සැහැල්ලු දඬු වෙන්න ඕනේ. සියලු දඬු කෙළවරවලදී සුමටව අසව් කරලා තියෙනවා විවර්තයක් හෝ බල යුග්මයක් නොමැතිව. ඒවා බාහිර බල හැර සියලුම සංදිවල ප්‍රතික්‍රියා දඬු ඔස්සේ පමණක් ක්‍රියා කරනවා. බාහිර හා අභ්‍යන්තර සියලුම බල රාමු සැකිල්ල පවතින තලයේම පවතිනවා. ඔන්න ඔය ගුණාංග ටික සහිතව තමයි අපි රාමු සැකිල්ලක් පිළිබඳව අධ්‍යයනය කරන මේ පාඩමේ ඉදිරියට යන්නේ. ඒතර මේ ආකාරයේ රාමු සැකිලි දඬු 3ක් 4ක් 5ක් 6ක් ආදී වශයෙන් ඕනෑම ප්‍රමාණයක් යොදාගෙන හදපු රාමුවක් වෙන්න පුළුවන්. සරලවම අවස්ථාවක් වශයෙන් මා ඉදිරිපත් කරලා තියෙනවා දඬු 3ක ත්‍රිකෝණාකාර රාමුවක්. ඊළඟට දඬු 4කින් සැදී එකත් ත්‍රිකෝණාකාර ස්වරූපයමයි. දඬු 5ක රාමුවක් හෝ ඊට වැඩි දඬු 7ක රාමුවක්. මේ ආදී වශයෙන් අපේ ගැටලුවක ඕනෑම දඬු ප්‍රමාණයක රාමුවක් අපිට ලැබෙන්න පුළුවන්. නමුත් විශාල දඬු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ ඔබට ගැටලුවක් වශයෙන්. ඊළඟට මා කලින් සඳහන් කළා දඬු වල ක්‍රියා කරන්නා වූ ප්‍රත්‍යා බල. මෙන්න මේ ප්‍රත්‍යා බල කියන එක. රාමු සැකිල්ලක දඬු ඔස්සේ ක්‍රියා කරන්නා වූ බල ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඒ මොනවද? ආතති බල සහ තෙරපුම් බල. රාමු සැකිල්ලක දඬු ඔස්සේ ආතති හෝ තෙරපුම් බල වශයෙන් බල වර්ග දෙකකින් කුමක් හෝ එකක් ක්‍රියා කරන්න පුළුවන්. එක් දණ්ඩක කුමක් හෝ එක් බල වර්ගයක් පමණක්. මේ බල වර්ග දෙකම පොදුවේ හඳුන්වනවා ප්‍රත්‍යා බල වශයෙන්. ආතති බල හෝ තෙරපුම් බල පොදුවේ ප්‍රත්‍යා බල වශයෙන් හඳුන්වනවා. ඔබ ගැටලුවකදී විභාගයේදී අවසානයේ කළ යුතු වන්නේ මෙන්න මේ ප්‍රත්‍යා බල නිවැරදිව විශාලත්වයෙන් හා ගුණාංගයෙන් හඳුනා ගැනීමයි. විශාලත්වය කියන්නේ බලයේ අගය මොකද්ද? ගුණාංගය කියන්නේ ඒ බලය ආතති බලයක්ද නොයසේනම් තෙරපුම් බලයක්ද යන වගයි. මා ඔබට මේ රූපයේ දිස්වෙන්නට සලස්වලා තියෙනවා ආතතිය කියන බලය පිළිබඳව ඔබට නිවැරදි අදහසක් ලබා දීමට රූප කිහිපයක්. දරුවනි අපි ආතතියක් තන්තුවක හෝ දණ්ඩක ආතතියක් කියන එක තන්තුවක ඇති වෙන්නත් පුළුවන් දණ්ඩක ඇති වෙන්නත් පුළුවන්. දණ්ඩක හෝ තන්තුවක ආතතියක් ලකුණු කරන භෞතික ආකාරය තමයි මේ තියෙන්නේ. ගැටලුවක ලකුණු කරන ආකාරය. නමුත් අපි ඊට පෙර බලමු ආතතියක් ඇති වෙන්නේ මොන වගේ අවස්ථාවකද කියලා. අපි දන්නවා අපි දෙන්නෙක් එකතු වෙලා තන්තුවක් දෙපැත්තෙන් ඇදීමකට ලක් කළොත් මේ ආකාරයට. එතකොට මේ තන්තුවේ හට ගන්නවා ආතති බලයක්. එතකොට මේ ළමයා මේ තන්තුව අදින්නේ තමාගේ පැත්තට.
ළමයා තන්තුව අදින්නේ තමාගේ පැත්තට. තන්තුව විසින් ළමයා අදින්නේ ඊට විරුද්ධව අනිත් පැත්තට. එතකොට මේ තියෙන ඒකම රූපයක් වශයෙන් ඉදිරිපත් කළා පුද්ගලයා තන්තුව අදින්නේ මේ පැත්තට ඉවතට කියලා සැලකුවොත් තන්තුව විසින් මේ පුද්ගලයාව අදින්නේ ඊට විරුද්ධ දිශාවට. එතකොට අපි මේ ආතති බලය කියලා ලකුණු කරන්නේ පුද්ගලයා තන්තුව මත යොදපු බලයද නැත්නම් තන්තුව විසින් පුද්ගලයා මත යොදපු බලයද? මෙන්න මේක අපි නිවැරදිව පටලවන්න නැතුව හඳුනාගත යුතුයි. පුද්ගලයා තන්තුව ඉවතට අදිනවා. එතකොට තන්තුව විසින් මේ පුද්ගලයාව තන්තුව පැත්තට අදින්නේ. මේ ලකුණු වෙලා තියෙන්නේ තන්තුව විසින් බාහිර ලක්ෂයට යෙදූ බලය තමයි. අනිත් කෙලවරේ මේ ළමයාව තන්තුවෙන් අදින්නේ මේ පැත්තට. ඒක තමයි මේ ලකුණු වෙන්නේ. මේ කෙලවරේ අපි හිතුවොත් B කියන්නේ මේ ළමයා කියලා. ළමයාව තන්තුව විසින් අදින්නේ මේ පැත්තට. එහෙනම් තන්තුවක අපි ලකුණු කරන්නේ තන්තුවේ කෙලවර ලක්ෂයේදී තන්තුව විසින් එම ලක්ෂය මත ඇති කරන්නා වූ බලපෑම. තන්තුවේ කෙලවරේ ලක්ෂයට තන්තුව විසින් ඇති කරන්නා වූ බලපෑම තමයි මේ. මේ කෙලවරේ ලක්ෂය තන්තුව විසින් මෙහාට අදිනවා. මේ ඒ ලක්ෂය තන්තුව විසින් මේ පැත්තට අදිනවා. ආතතියක් තිබුණොත්. එහෙමනම් තන්තුවක හෝ දණ්ඩක රාමුසකිලි පාඩමේ නම් බොහෝ විට අපිට ලැබෙන දඩු පමණක්මයි. තන්තුවක හෝ දණ්ඩක ආතතිය ලකුණු විය යුත්තේ එහි ඇතුල් දිශාවට දෙකෙලවරින් ලකුණු කරන ඊහිස් දෙකක් මගින්. දෙකෙලවරින් ඇතුල් දිශාවට ලකුණු කරන ඊහිසක් තමයි ආතතිය ලකුණු වෙන්නේ. ඊළඟට මේකේ අනිත් බලය තෙරපුම. දෙපැත්තේ යම්කිසි දෙයක් ඇතුළට තෙරපුවොත් දණ්ඩක්. තෙරපුම් බලය. දණ්ඩක් එහි දෙකෙලවරින් තෙරපීමකට ලක්වීම නිසා ඒ දණ්ඩ ඔස්සේ හටගන්නා බලය අපි කියන තෙරපුම් බලය කියලා. ওই දරුවෝ දන්නවා අපි පෑනක් එහෙම අතට අරන් දෙපැත්තෙන් තද කළොත් අපේ අත් දෙක රිදෙනවා. ඒ රිදෙන සිද්ධියට හේතුව වෙන්නේ මොකද්ද? පෑන විසින් අපේ අත තද කරනවා ඉවතට. ඒතර පෑන විසින් අපි තද කළේ පෑන ඇතුළට සමාන හා ප්‍රතිවිරුද්ධ පෑන විසින් අපේ අත තද කරන්නේ එළියට. ඒතර තෙරපුමේදී බලය දැක්වෙන්නේ එළියට. ඒක තමයි මේ ලකුණු වෙලා තියෙන්නේ. මේ පුද්ගලයෝ දෙන්නෙක් කරන්න ක්‍රීඩාවක පින්තූරයක් මෙතන තියෙනවා. ඒ යෂ්ටිය පුද්ගලයන් දෙන්න ඇතුළට තල්ලු කරනවා. එනත්තම් මේ රූපය ඔබට තවත් පැහැදිලි. මෙවැනි අවස්ථාවකදී දෙපැත්තෙන් දෙන්නෙක් තෙරපුමකට ලක් කරොත් යම්කිසි වස්තුවක් පුද්ගලයෝ කරන ක්‍රියාව නෙමෙයි වස්තුවට මෙතනින් බලපාන ක්‍රියාව නෙමෙයි වස්තුව විසින් පුද්ගලයාට බලපාන ක්‍රියාව. පුද්ගලයා විසින් වස්තුවට නෙමෙයි වස්තුව විසින් පුද්ගලයාට. මේ තියෙන කෙලවරෙන් දණ්ඩට බලපාන බලය නෙමෙයි දණ්ඩෙන් කෙලවරට බලපාන බලය තමයි තෙරපුම කියන්නේ. මේ කෙලවරදී කෙලවරෙන් දණ්ඩට බලපාන බලය නෙමෙයි දණ්ඩෙන් කෙලවරට බලපාන බලය. මා අර කලින් සඳහන් කළා වගේ පෑන තද කළොත් අත ඉවතට තමයි බලය යෙදෙන්නේ. ඒක තමයි අපි හඳුන්වන්නේ තෙරපුම් බලය කියලා. එතකොට දරුවනි රාමුසැකිලි ගැටලුවේ දී ඇති දඬු තුල ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ ආකාර දෙකෙන් කුමන හෝ එකක බලයක් පමණයි. එක්ක ප්‍රත්‍යාබලය ආතතියක් වෙන්න පුළුවන්. නොයසේ නම් ප්‍රත්‍යාබලය තෙරපුම් බලයක් වෙන්න පුළුවන්. එතකොට ඔබ ගැටලුවේදී ඉතා නිවැරදිව මේ වර්ග දෙක වෙන් කරලා හඳුනාගෙන විශාලත්වයේ සමග පිළිතුර ඉදිරිපත් කළ යුතුයි මුළු ලකුණු ලබා ගැනීමට නම්. ඊළඟ අදියර රාමුසකිල්ලක සංධියකදී දඬු ඔස්සේ හටගන්නා බල ඒ බල ඉහත ආකාරයේ ආතති බල හෝ තෙරපුම් බල වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම දරුවනි මතක තියාගන්න රාමුසකිල්ලක දණ්ඩක අනිවාර්යයෙන්ම එක්ක තෙරපුම් බලයක් නොයසේ නම් ආතති බලයක් ක්‍රියා කළ යුතුයමයි කියලා මම එහිදී සඳහන් කරන්නේ නැහැ. දණ්ඩක ආතති බලයක් හෝ තෙරපුම් බලයක් ක්‍රියා කළ යුතුයමයි කියලා හිතන්න එපා. මොකද සමහර විට දණ්ඩක් තුල බලය ශූන්‍ය වෙන්නත් පුළුවන්. ඒතර ගැටලුවකදී බිඳුව ලැබුණොත් ඔබ එහිදී බය වෙන්නට අවශ්‍ය නැහැ. ඔබ නිවැරදිව ගැටලුව විසඳුවා නම් බිඳුව කියන එකත් ලැබිය හැකි පිළිතුරක්. මොකද ආතති බලයක් හෝ තෙරපුම් බලයක් දණ්ඩක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ දණ්ඩේ බලය ශූන්‍ය වශයෙන් අපිට ලැබෙන්න පුළුවන්. ආතති බල පමණක් පවතින සංධියක් මා මෙතන ඔබට රූපේ ඉදිරිපත් කරනවා. මේ සංධිය මත දඬු තුනකින් නිර්මාණය වූ ආතතීන් තුනක් දැක්වෙනවා. තවත් සංධියක් ගත්තොත් අපි තෙරපුම් බල පමණක් පවතින සංධියක්. මේ සංධිය මත දඬු තුනෙන්ම තෙරපුම් බල තුනක්ම ක්‍රියාත්මක වෙනවා. ඒතර පළවෙනි සංධියේ ආතති බල පමණයි ක්‍රියාත්මක වන්නේ. මේ සංධියේදී
තෙරපුම් බල පමණයි ක්‍රියාත්මක වන්නේ. ඒ කියන්නේ එකම වර්ගයක බල පමණක් ක්‍රියා කරන්නා වූ සංදීන් අවස්ථා දෙකක් මේ රූප දෙකේ දැක්වෙනවා. නමුත් දරුවනේ ගැටලුවක මේ වර්ග දෙකම වුණත් එකම සංදියක පවතින්න පුළුවන්. බල දෙවර්ගයේම පවතින අවස්ථාවක් තියෙන්නත් පුළුවන්. දඬු මත ආතති බලක් තියෙනවා, තෙරපුම් බලක් තියෙනවා. ඒතර අපි අර කලින් සඳහන් කළා, පැහැදිලි කළා. ඒ අනුව කළු පාට ඊහිස් වලින් දැක්වෙන්නේ ආතති බල, රතු පාට ඊහිස් වලින් දැක්වෙන්නේ තෙරපුම් බල. එහෙනම් මේ සංදියේ බල වර්ග දෙකම ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට සංදියක ආතති බල පමණක් තියෙන්නත් පුළුවන්, තෙරපුම් බල පමණක් තියෙන්නත් පුළුවන්. ආතති තෙරපුම් බල දෙක මිශ්‍රව පවතින්නත් පුළුවන්. ඒ වගේම සංදියක යම් දණ්ඩක බලයක් ශුන්‍ය වෙන්නත් පුළුවන්. ඊළඟට දරුවනි ඔබට ලැබෙන සෑම විභාග ගැටලුවක්ම අපි මේ අධ්‍යයනය කරන්නේ ව්‍යවහාරික ගණිතයේ තියෙන ප්‍රධාන කොටස් වලින් ස්ථಿತಿ විද්‍යාව කියන කොටසේ පාඩමක්. ওই දරුවෝ දන්නවා ගති විද්‍යාව කිව්වොත් චලිතයක් තියෙනවා, ස්ථಿತಿ විද්‍යාව කිව්වොත් නිශ්චල අවස්ථාවන් අපි අධ්‍යයනය කරන්නේ. එතකොට මේ යම්කිසි සංදියක ආතති පමණක් තිබුණත්, තෙරපුම් පමණක් තිබුණත්, ආතති තෙරපුම් දෙවර්ගයේම තිබුණත්, යම්කිසි දණ්ඩක බලයක් ශුන්‍ය වුණත්, මේ මොනවා වුණත් අපි අධ්‍යයනය කරන්නේ ස්ථිතික අවස්ථාවක් නම්. ගතික අවස්ථාවක් නොලැබේ නම්, ඒ කියන්නේ චලිතයක් නොලැබේ නම් අනිවාර්යයෙන්ම මේ අවස්ථාවල බල සන්තුලනය විය යුතුයි. බල සන්තුලනය වීමෙන් අවසාන ප්‍රතිඵලය අපිට ස්ථිතික අවස්ථාවක් වශයෙන් ලැබිය යුතුයි. රාමු සැකිල්ලක සංදියකදී දඬු ඔස්සේ හටගන්නා බලවලින් අපි අධ්‍යයනය කරන්නේ සමතුලිත අවස්ථාවේ පවතින බල සහිත ගැටලු පමණයි. චලිතයන්ට පත්වන අවස්ථා අපිට ගැටලු වශයෙන් ලැබෙන්නේ නැහැ. දඬු එකට හමු වන සංදියක ආතති බල පමණක් හෝ තෙරපුම් බල පමණක් හෝ බල දෙවර්ගයේම හෝ පැවතුනත් ඒ සංදිය සමතුලිතතාවයේ පවතිනවා නම්, යම්කිසි සංදියක් සමතුලිතතාවයේ පවතිනවා නම් අපි කියන බල සමතුලිත වෙලා. බල සමතුලිතතාවයේ පවතිනවා නම් ওই දරුවෝ මීට කලින් පාඩම් වලදී අධ්‍යයනය කරලා තියෙනවා. සමතුලිතතාවයේ පවතින බල කිහිපයක් තියෙනවා නම් මා මුලින් සඳහන් කරන්නම් බල තුනක් කියලා. සමතුලිතතාවයේ පවතින බල තුනක් තියෙනවා නම් ඒ බල තුන විශාලත්වයෙන් හා දිශාවෙන් සැලකීමෙන් අපිට පුළුවන් සංවෘත බල ත්‍රිකෝණයක්. සමතුලිතතාවයේ පවතින බල තුනක් වේ නම් බල තුන විශාලත්වයෙන් හා දිශාවෙන් සැලකීමෙන් සංවෘත බල ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. යම් සංදියක දඬු තුනකට වැඩි අවස්ථාවක් තිබුණොත් 4ක් 5ක් වගේ, එතකොට එකී දඬුවල ක්‍රියාත්මක වන්නා වූ බල විශාලත්වයෙන් හා දිශාවෙන් සැලකීමෙන් අපිට පුළුවන් සංවෘත බල බහුවස්ත්‍රයක් නිර්මාණය කරන්න. එහෙනම් බල තුනක් නම් සංවෘත බල ත්‍රිකෝණයක් හෝ තුනට වැඩි අවස්ථාවක් නම් සංවෘත බල බහුවස්ත්‍රයක් නිර්මාණය විය යුතුයි. අන්නේ ආකාරයට අපි නිර්මාණය කරගන්නා වූ බල ත්‍රිකෝණය හෝ බල බහුවස්ත්‍රයට අපි කියනවා එකී සංදියට අදාළ ප්‍රත්‍යාබල සටහන කියලා. යම්කිසි සංදියකදී ක්‍රියා කරන්නා වූ බල සියල්ල විශාලත්වයෙන් හා දිශාවෙන් සැලකීමෙන් ලබා ගන්නා වූ බල ත්‍රිකෝණය හෝ බහුවස්ත්‍රයට අපි හඳුන්වන නම මොකද්ද? ප්‍රත්‍යාබල සටහන. එම සංදියට අදාළ ප්‍රත්‍යාබල සටහන. මෙන්න මේ ප්‍රත්‍යාබල සටහන ඇඳීම තමයි මේ ගැටලුවේදී ඔබට ලැබෙන ලොකුම වගකීමක් වන්නේ. ඊළඟට අපි කලින් පාඩමේදී සඳහන් කළා ඔබට මතක ඇති සමමිතික දඬු පද්ධතියකදී අපි බල පිළිබඳව හඳුනාගත්තා වූ ගුණාංග මොනවද කියලා. යම්කිසි පද්ධතියක් සමමිතික වුණොත් එතකොට යම් රාමු කට්ටුවක් සමමිතික නම් එම රාමු කට්ටුවේ එක් අර්ධයක බල හඳුනාගත්තට පස්සේ සමමිතික අනිත් අර්ධයේ බල වශයෙන් උත් පෙර හඳුනාගත් බල ටිකම ඒ ආකාරයෙන්ම ක්‍රියා කරනවා කියලා අපිට සලකන්න පුළුවන්. හැබැයි දරුවනි මා පෙර පාඩමේදීත් ඔබට ඉතා පැහැදිලිව සඳහන් කළා මේ සමමිතිය කියන වචනේ ඔබ පෙනුමෙන් විතරක් තීරණය කරන්න යන්න එපා. සමමිතිය කියන වචනේ රූපයේ පෙනුමෙන් පමණක් තීරණය කරන්න යන්න එපා. මම කාරණා දෙකක් කිව්වා. මොනවද? රූපයක් භෞතික වශයෙන් සමමිතික වීමේදී එක කාරණයක් තමයි රූපය ජ්‍යාමිතිකව සමමිතික විය යුතුයි. පළවෙනි කාරණය රූපය ජ්‍යාමිතිකව සමමිතික විය යුතුයි. ජ්‍යාමිතික සමමිතික වුණත් රූපයක් අසමමිතික වෙන්න පුළුවන් බල වශයෙන්.
එහෙමනම් යම් රාමුවක් පළමුවෙන්ම ජ්‍යාමිතිකව සමමිතික විය යුතුයි. ඊළඟට ජ්‍යාමිතිකව සමමිතිකව පවතින රාමුවක දෙපස බල වශයෙන්ුත් එකම ආකාරයට ක්‍රියා කරනවා නම් පමණක් අන්න අපි ඒකට කියනවා සමමිතික පද්ධතියක් කියලා. ජ්‍යාමිතික වශයෙන් හා බල වශයෙන් කාරණා දෙකම තියෙන්න ඕනේ. මේ රූපේ බලන්න මේ ආධාරක දෙකක් මත දෙකලවර තියලා තියෙනවා. අපි මේ ත්‍රිකෝණ තුනම සමපාද ත්‍රිකෝණ වශයෙන් ගත්තොත් මේ බල දෙකත් PP වශයෙන් සඳහන් කළොත් එතකොට ওই දරුවන්ට පැහැදිලි මේකේ හරි මැද්දෙන් සමමිතික රේඛාවක් සැලකුවොත් දෙපස ජ්‍යාමිතික වශයෙන් උත් සමමිතික වෙනවා දෙපස බල වශයෙන් උත් සමමිතික වෙනවා. එහෙනම් මේක අපිට භෞතික වශයෙන් සමමිතික රූපයක් කියලා සලකන්න පුළුවන්. මෙන්න මෙවැනි භෞතික වශයෙන් සමමිතිකත්වයේ සැලකිය හැකි රූපයක නම් එක් සමමිතික අර්ධයක ප්‍රත්‍යාබල එක් සමමිතික අර්ධයක ප්‍රත්‍යාබල හඳුනාගත්තට පස්සේ අනෙක් සමමිතික අර්ධයටත් එම බල එලෙසම ක්‍රියා කරනවා කියන ගුණාංගය අපිට පාවිච්චි කරන්නත් පුළුවන් ගැටලුවකදී. හැබැයි ඔබ මේ ගුණාංගය පාවිච්චි කරලා ගැටලුවකදී බල තීරණය කරන්න යනවා නම් ඉතා පැහැදිලි ඔබ සඳහන් කළ යුතුයි මෙන්න මේ සමමිතිකත්වයේ සැලකීමෙන් තමයි මේ අගයන්ට අපි එළඹෙන්නේ කියන එක. ප්‍රත්‍යබල සටහන් ඇඳීම ගැන අපි ඊළඟට කතා කරමු. අපි කලින් සඳහන් කළා ප්‍රත්‍යබල සටහනක් යන කුමක්ද? ලක්ෂයකදී ක්‍රියා කරන්නා වූ බල ටික සැලකීමෙන් ගන්නා ලබන බල ත්‍රිකෝණය හෝ බල බහුවස්ත්‍රය. මේ සඳහා ක්‍රමයක් R.H. බෝ කියලා ගණිතඥයෙක් ලෝකෙට හඳුන්වලා දීලා තියෙනවා. ඒ ක්‍රමය තමයි අදටත් ඔබේ විෂය නිර්දේශයේ ඔබ අධ්‍යයනය කරන්නේ. ඒ නිසා මේ ක්‍රමයට ඒ පුද්ගලයාට ගරු කිරීමක් වශයෙන් බෝ අංකණය කියන නම අපි භාවිතා කරනවා. මේ පුද්ගලයා මේ ගැටලුවක ප්‍රත්‍යාබල නිර්ණය කිරීම සඳහා ලෝකට හඳුන්වා දුන්න ක්‍රමය තමයි ඒකේ මුලින්ම ওই දරුවෝ වටහාගත යුතු දේ තමයි දණ්ඩක ක්‍රියා කරන්නා වූ ආතතිය හෝ තෙරපුම මගින් දණ්ඩේ ප්‍රදේශ දෙක දෙපැත්තකට වෙන් කරනවා කියන එක. යම්කිසි දණ්ඩක් තුල ආතති බලයක් හෝ තෙරපුම් බලයක් ක්‍රියාත්මක වෙනවා නම් දණ්ඩයේ දෙපස අවකාශය වශයෙන් බලය මගින් එහෙම නැත්නම් බලයේ ක්‍රියා රේඛාව මගින් අවකාශ දෙක දෙකකට බෙදනවා. මේ බෝ කියන ගණිතඥයා මුලින්ම හඳුන්වා දීපු සංකල්පය තමයි මෙන්න මේ ක්‍රමය. ඒක තමයි අපි මේ අංක දෙකක් වශයෙන් කහ පාටින් දක්වලා තියෙන්නේ. මේ PQ කියන දණ්ඩේ ආතති බලයක් ක්‍රියාත්මක වෙනවා. ආතති බලයේ ක්‍රියා රේඛාව PQ දණ්ඩ ඔස්සේ ක්‍රියා කරනවා. අපි කලින් රාමු කට්ටුවක ගුණාංග වශයෙන් සඳහන් කළා දඬු ඔස්සේ පමණයි බල ක්‍රියා කරන්න කියලා. එහෙමනම් ආතති බලය මේ දණ්ඩ ඔස්සේ ක්‍රියා කරද්දී එම ආතති බලයේ ක්‍රියා රේඛාව මගින් දෙපස අවකාශය ඔබට පේනවා අංක දෙකක් වශයෙන් වෙන් කරලා සලකලා තියෙනවා. මෙන්න මේ ක්‍රමයෙන් තමයි මේ බෝ අංකණය කියන ක්‍රමය ආරම්භ වෙන්නේ. එතකොට ඒ ප්‍රදේශ දෙක වෙන වෙනම අංක දෙකක් මගින් අංකණය කළාම මේ බලය දක්වන්නේ මින් ඉදිරියට මේ අංක දෙක මගින්. PQ දණ්ඩයේ තියෙන බලය මගින් දණ්ඩයේ දෙපස අවකාශය අංකණයකින් දෙකකට වෙන් කරලා තියෙනවා. එහෙමනම් ගැටලුවේ මින් ඉදිරියට මෙතන ඔය දරුවන්ට පේනවා මේ PQ දණ්ඩ ඔස්සේ ආතති බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ආතති බලයේ ක්‍රියා රේඛාව මගින් PQ දණ්ඩ ඔස්සේ ක්‍රියා කරන ආතති බලයේ ක්‍රියා රේඛාව මගින් දෙපස අවකාශය කොටස් දෙකකට අංකණය වෙලා තියෙනවා. බලයේ ක්‍රියා රේඛාව මගින් දෙපස අවකාශය දෙකකට වෙන් කරලා අපි මේ දෙකට අංක දෙකක් සඳහන් කරගන්නවා. ඒකෙන් තමයි මින් ඉදිරියට අපි මේ බලය එතකොට කතා කරන්නේ. බෝ අංකණයේ ක්‍රමය ඔන්න ඕකයි. දණ්ඩක ක්‍රියා කරන බලය දෙපස අවකාශ දෙක අංක දෙකකින් සඳහන් කරලා බලයෙන් ඉදිරියට පාවිච්චි කරන්නේ දෙපස තියෙන අංක දෙක යොදා ගනිමින්. ප්‍රත්‍යබල සටහන් ඇඳීම. එතකොට රාමු සැකිල්ලක ඒ බලයට දෙපස අවකාශය වෙන වෙනම අංක දෙකක් මගින් අංකණය කරගන්නවා. රාමු සැකිල්ලේ තියෙන සියලුම දඬු වලට දෙපස වෙන්වෙන්ව අංකණය කරලා අපි මුලින්ම සැකිල්ල අංකණය කරගත යුතුයි. හැබැයි කිසියම් අවකාශයක් සඳහා අංක දෙකක් කලවමේ යොදන්න බෑ. මොනියම් හෝ අවකාශයක් සඳහා අංක දෙකක් යොදන්න බෑ. එක් අවකාශයකට එක් අංකයක් පමණක්මයි. ඒතර එහෙම අවකාශ අංක වලින් වෙන් කරගත්තට පස්සේ අපි ප්‍රත්‍යබල සටහන අඳින්නේ කොහොමද කියලා ඊළඟට අපි කතා කරමු.
රාමුවේ ඒ සංදිය වෙන වෙනම සලකනු ලබන අතර යම් සංදියක නොදන්නා බල දෙකකට වඩා වැඩියෙන් පවතී නම් රාමුව අංකණය කරගත්තට පස්සේ යම් කිසි සංදියක නොදන්නා බල දෙකකට වඩා වැඩියෙන් තියෙනවා නම් ඒ සංදිය අධ්‍යයනය කරලා අපිට නොදන්නා බල හොයා ගැනීම අමාරු වෙනවා. ඒ නිසා දරුවනි හොඳින් මතක තියාගන්න රාමු සැකිල්ලක යම් කිසි සංදියක අඥාත බල දෙකකට වඩා වැඩියෙන් තියෙනවා නම් අපි ඒ සංදියට යන්නේ නැතුව වෙනත් සංදියක් අධ්‍යයනය කරලා ඒ බල හොයා ගන්නවා. ඒ ආකාරයෙන් නොදන්නා බල තුනකට වඩා වැඩියෙන් තියෙන සංදි මගහරිමින් රාමු සැකිල්ල අධ්‍යයනය කළාම අපිට පුළුවන් සියලුම බල ටික නිවැරදිව නිර්ණය කරගන්න. අපි දැන් බලමු මේකේ සරලම අවස්ථාවක් තනි දණ්ඩක ක්‍රියා කරන්නා වූ ආතතියක් හෝ තෙරපුමක් මගින් දෙපස අවකාශය කොටස් දෙකකට වෙන් වුණාම ඒ දණ්ඩේ ක්‍රියාත්මක වෙන බලයට අදාළ ප්‍රත්‍යාබල සටහන අඳින්නේ කොහොමද කියන එක. දණ්ඩක් ඔස්සේ පවතින ආතතියකට අදාළ ප්‍රත්‍යාබල සටහනක් මම මෙහිදී ඔබට ඉදිරිපත් කරනවා. PQ කියලා දණ්ඩක් තියෙනවා. මේ දණ්ඩ ඔස්සේ T කියලා ආතති බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා අපි ලකුණු කරලා තියෙනවා. එහෙමනම් මේ PQ දණ්ඩේ ක්‍රියාත්මක වන්නා වූ මේ ආතති බලය මගින් දෙපස අවකාශය කොටස් දෙකකට වෙන් වෙන බව දැන් ඔබට පැහැදිලි. ආතති බලයෙන් මේ පැත්තේ අවකාශය සහ ආතති බලයෙන් මේ පැත්තේ අවකාශය. එහෙමනම් අපි මෙන්න මේ අවකාශ දෙක අංක දෙකක් මගින් අංකණය කරගන්නවා. P සංදියේදී අපි සලකනවා නම් අපි අංකණය කරගමු මේ පැත්ත අංක 1 එතනින් උඩ අවකාශය අංක 2 කියලා. එතකොට අපි Q සංදියට ගියත් මේ අංක 1 අවකාශයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මේ පහළ අවකාශය අංක 1මයි. Q සංදියට ගියත් ඉහළ අවකාශය අංක 2මයි. හැබැයි අපි P සංදිය අධ්‍යයනය කරනකොට ලැබෙන ප්‍රත්‍යාබල සටහනට වඩා Q සංදිය අධ්‍යයනයේදී ලැබෙන ප්‍රත්‍යාබල සටහන වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු ඒක කොයි ආකාරයෙන්ද වෙනස් වෙන්නේ කියලා. ඒතර මේ බල ක්‍රියාරේඛාවක් මගින් දෙපස අවකාශය අංක දෙකකට වෙන් වුණාම අපි මේ සංදිය වටා යම්කිසි නිශ්චිත සම්මත දිශාවක් ඔස්සේ මේ බල අධ්‍යයනය කරනවා. මෙහිදී අපි සලකනවා සම්මත වාමාවර්ත දිශාව. එහෙමනම් මේ P ලක්ෂය වටා එහෙම නැත්නම් P සංදිය වටා අපි වාමාවර්තව අධ්‍යයනය කළොත් දරුවනි ඔබ මෙහිදී ඉතා හොඳින් හඳුනාගත යුතුයි P සංදිය වටා වාමාවර්තව අධ්‍යයනය කිරීමේදී අපිට පළමුවෙන් ලැබෙන්නේ මොන අංකයද කියන එක. ඒතර මෙතන වාමාවර්තව යනවා නම් මේ T කියන බලය හරහා යාමේදී T කියන බලය හරහා වාමාවර්තව යාමේදී අපිට අංක 1 සිට 2 දක්වා තමයි යන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් P සංදිය වටා අපි වාමාවර්තව අධ්‍යයනය කිරීමේදී දරුවනි ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපිට පළමුවෙන් හම්බ වෙන අංකය මොකක්ද කියලා. බලන්න මේ P සංදිය වටා වාමාවර්තව යනකොට අපිට අංක 1 සිට 2 දක්වා තමයි මේ T කියන ආතති බලය පසු කර යන්න හම්බ වෙන්නේ. එවනම් අපි 1 සිට 2 දක්වා අපි මේ T කියන බලය පසු කර යනවා. ඒතොර 1 සිට 2 දක්වා අවකාශ දෙකට යාමේදී එක අවකාශයේ සිට වාමාවර්තව භ්‍රමණය වෙමින් දෙක අවකාශ දක්වා යනකොට අපිට T බලය ලැබෙන්නේ මේ අතට නැත්නම් මේ රූපයේ විදිහට ඉහළ දිශාවට. එhmenan අපි P සංදිය වටා සලකනකොට 1 සිට 2 දක්වා යාමේදී ඉහළ දිශාවට T ආතතිය ලැබෙනවා. මම නැවතත් සඳහන් කරන්නම් 1 සිට 2 දක්වා යාමේදී මේ දිශාවට මේ තියෙන්නේ. මේ දිශාවට 1 සිට 2 දක්වා යාමේදී T ආතතිය හම්බ වෙනවා. අපි ඕකම Q සංදියට ගියොත් එතකොට මේ අවකාශයේ අංක 1 මේ අවකාශයේ අංක 2 Q වට සලකනවා නම් අවකාශවල වෙනසක් වෙන්නේ නැහැ. නමුත් දැන් ওই දරුවන්ට පේනවා Q සංදිය වටා වාමාවර්තව යනවා නම් අපිට මේ T බලය පසු කර යන්න සිද්ධ වෙන්නේ 2 සිට 1 දක්වා යාමේදී. Q ලක්ෂය වටා වාමාවර්තව 2 සිට 1 දක්වා තමයි T කියන අඥාත බලය අපිට මුණ ගැහෙන්නේ. එහෙමනම් 2 සිට 1 දක්වා T කියන අඥාත බලය පහළට ක්‍රියා කරනවා, ප්‍රත්‍යබල සටහන ඇදෙනවා 2 සිට 1 දක්වා පහළට T කියලා. දැන් ওই දරුවන්ට පේනවා P සංදිය වටා සැලකුවොත් 1 2 ඉහළට තියෙන්නේ.
Q සංදිය වටා සැලකුවොත් 1 2 නෙමෙයි 2 1 පහළට තියෙන්නේ. රූප දෙකම එක වගේ වෙනස හඳුනා ගන්න 1 2 ඉහළට තියෙන්නේ. මෙතනදී 2 1 පහළට තියෙන්නේ. එතකොට මා ඔබට කලින් සඳහන් කළා යම් කිසි සංදියක නොදන්නා බල දෙකකට වඩා වැඩියෙන් තියෙනවා නම් අපි ඒ සංදිය මග හරිමින් වෙනත් තැනකට වෙනත් සංදියකට යනවා කියලා. ඒතර මේ ආකාරයට රාමු සැකිල්ලක වටේ තියෙන සියලුම සංදි සමහර විට අපිට අධ්‍යයනය කරන්න සිද්ධ වෙයි ගැටලුව මුළුමනින්ම ඉවර කිරීම සඳහා. එහෙමනම් එක එක සංදියට අපි මාරු වෙනකොට එක එක සංදියට මාරු වෙලා ප්‍රත්‍යබල සටහන අඳිනකොට එකම බලයක් සඳහා වුණත් ප්‍රත්‍යබල සටහනේ වෙනස් දිශාවක් නිර්ණය වෙන්න පුළුවන්. එකම බලය සඳහා වෙනස් දිශාවක්. මේ තියෙන මේ T බලය 1 සිට 2 දක්වා ඉහළට ලකුණු වෙලා තියෙනවා. මෙතනදී T බලය 2 සිට 1 දක්වා කියලා පහළට ලකුණු වෙලා තියෙනවා. මා මෙතනින් ඔබට කියන්න යන්නේ ඉතා වැදගත් කාරණයක්. මොකද්ද? ප්‍රත්‍යාබල සටහනක් ඇඳීමේදී දරුවනි ඔබ කොයිම වෙලාවකවත් ප්‍රත්‍යාබල සටහනේ ඊහිස් ලකුණු කරන්නට යන්න එපා. ප්‍රත්‍යබල සටහනෙන් ඊහිසේ දිශාව හඳුනා ගන්න. නමුත් කොයිම වෙලාවකවත් ප්‍රත්‍යබල සටහනේ ඊහිස් ලකුණු කරන්න යන්න එපා. ඔබට මෙතනදීම පැහැදිලි එකම බලය සලකන ස්ථානය අනුව දෙවිධයකට රූපේ දැක්විලා තියෙනවා. එවනම් අපි මේ සංදියේදී ඉහළට ඊතලයක් දාලා අර සංදියේදී පහළට ඊතලයක් දැම්මොත් එකම දණ්ඩේ ඔස්සේ ආතතියකුත් තෙරපුමකුත් දෙකක් ක්‍රියාත්මක වෙනවා වැනි වැරදි අදහසක් ඔබෙන් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රත්‍යබල සටහනේ කොයිම වෙලාවකවත් ආතති හෝ තෙරපුම් ලකුණු කරන්න යන්න එපා. නමුත් අපි හඳුනාගන්නේ ආතති හෝ තෙරපුම් ප්‍රත්‍යබල සටහනේ. අපි බලමු දැන් ලක්ෂයකදී ක්‍රියා කරන බල තුනක් අරගෙන දැන් මම මේ අධියරෙන් අධියර ගැටලු වලට පිවිසෙන මට්ටමට ඔබව දැනුවත් කරනවා. ඔබ හොඳින් තේරුම් ගන්න. අපි කලින් සඳහන් කළා එකම ආතතියක් පමණක්. දැන් මා මෙතන උදාහරණයකට අරන් තියෙනවා. සංදියක් බල තුනක් ක්‍රියා කරන්නා වූ සංදියක්. එවනම් මේ බල තුනෙන් දැනට ලකුණු වෙලා තියෙන W කියන දන්නා බලය පමණයි P1 හෝ P2 බල ආතතිද තෙරපුම්ද යන වග තවම අපිට රූපයේ සඳහන් වෙන්නේ නැහැ. අපි මේ සංදියට අදාළව ප්‍රත්‍යබල සටහන ඇඳලා තමයි මේ P1 හා P2 ආතතිද තෙරපුම්ද ඒවායේ විශාලත්වයන් මොනවාද කියලා හඳුනා ගන්න යන්නේ. එතකොට අපි බලමු දැන් මේ A කියන සංදියට අදාළ ප්‍රත්‍යබල සටහන අපි පියවරෙන් පියවර නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඒතර මේ ප්‍රත්‍යබල සටහන නිර්මාණය කරන්න ගියාම අපිට මේවයේ ආනතීන් මේ දඬුවල ආනතීන් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ඒක ලකුණු කරගමු. තිරස් රේඛාවක්. මේ තිරස් රේඛාව තියෙන දණ්ඩක් නෙමෙයි අපිට ආනතීන් අවශ්‍ය නිසා ලකුණු කරගත්තා වූ රේඛාවක්. ඒතර කෝණයකුත් ලකුණු කරගන්න වෙනවා. මෙතන ඔබට පේනවා සිරස හා තිරසන ලම්බකයි. මෙතන අපි සඳහන් කරගන්නවා තීටා යම්කිසි කෝණයක්. අපි හිතමු සමහර විට ගැටලුවේ දීලා තියෙන කෝණයක් වෙන්න පුළුවන්. සමහර විට අඥාත කෝණයක් වෙන්න පුළුවන්. එතකොට W බලය මගින් දෙපස අවකාශය අංක දෙකකට වෙන් වුණා. P1 අපි තවම දන්නේ නැහැ ආතතියක්ද තෙරපුමක්ද කියලා. නමුත් දෙපස අවකාශ දෙක අංක දෙකකට වෙන් වෙනවා. P2 එලෙසම ආතතියක්ද තෙරපුමක්ද යන වගේ නොදන්නා නමුත් දෙපස අවකාශ දෙක P2 බලය මගිනුත් කොටස් දෙකකට වෙන් වෙනවා. එහෙමනම් W ගෙන් දෙපස, P1 ගෙන් දෙපස, P2 ගෙන් දෙපස ප්‍රත්‍යබල සටහනේ පාවිච්චි කරන්නා වූ අංක අපි දැන් මේ භෞතික රූපයේ ලකුණු කළා. මේක භෞතික රූපය ප්‍රත්‍යබල සටහන අපි වෙනම තැනක අඳින්න යනවා. මේ ප්‍රත්‍යබල සටහන ඇඳීමේදීත් ඔබට විභාගයේදී ප්‍රස්ථාර කොලයක් ලැබෙනවා. නමුත් ඔබට කැමති නම් අවශ්‍ය නම් මේ ප්‍රස්ථාර කොලේ නැතුව ඔබ පිළිතුරු ලියන සාමාන්‍ය කඩදාසියකත් මේ ප්‍රත්‍යබල සටහන අඳින්න පුළුවන්. අපි බලමු දැන් මේකේ ප්‍රත්‍යබල සටහන ආරම්භ කරන්නේ කොහොමද කියලා. P1 ගෙන් අපිට ප්‍රත්‍යබල සටහන අඳින්න ආරම්භ කරන්න බෑ. මොකද P1 ගේ දිශාව අපි දන්නේ නැහැ. P2ත් එලෙසමයි. දිශාව දන්නේ නැහැ. එhmenan එතනින් ආරම්භ කරන්නත් බෑ. එහෙමනම් අපි වාමාවර්ත යාමේදී මුලින්ම සලකනවා අපි දන්නා බලය W. W කියන දන්නා බලය වාමාවර්තව යාමේදී අපිට මුණ ගැහෙන්නේ බලන්න මේක පැහැදිලිව හඳුනා ගන්න 2 1 නෙමෙයි 1 2. වාමාවර්තව යාමේදී 1 සිට 2 දක්වා යනකොට තමයි පහළට තියෙන W බලය අපිට මුණ ගැහෙන්නේ. එහෙමනම් 1 සිට 2 දක්වා යාමේදී පහළට W
වැදගත් කාරණා තුනක් මම කිව්වා. 1 සිට 2 දක්වා යාමේදී දිශාව පහළට විශාලත්වය W. අවකාශ දෙක 1 2 විශාලත්වය W දිශාව පහළට. මේ තියෙන දිශාව. 1 සිට 2 දක්වා යාමේදී W. හැබැයි මම ඔබට කලින් සඳහන් කළා මේකේ ඊතලයක් ලකුණු කරන්න එපා. මේ තියෙන ප්‍රත්‍යබල සටහන. පැහැදිලිවම කියනවා මේ ප්‍රත්‍යබල සටහන කියන්නේ බලවල විශාලත්වයන් හා දිශාවන් හඳුනා ගැනීම සඳහා අපි පාවිච්චි කරන මනෝමය රූපයක්. මේ අපිට ඇහැට පේන රූපයක් නෙමෙයි. අන්දහම ඇහැට පෙවුනට මේක මනෝමයෙන් අපි හඳුනා ගන්නා රූපයක්. එහෙමනම් 1 සිට 2 දක්වා පහළට W ප්‍රත්‍යබල සටහනේ අපි නිර්මාණය කළා. ඊළඟට අපි අඳින්න ඕන 2 සිට 3 දක්වා P1 බලය. අන්න අපිට එතකොට එතනදී ගැටලුවක් මතුවෙනවා. මොකක්ද? 2 සිට 3 දක්වා යනකොට P1 ඉහළට අඳිනවද? P1 පහළට අඳිනවද? ඒ දෙකෙන් එකක්වත් අපිට තවම තීරණය කරන්න බෑ. මොකද P1 ගේ දිශාව මෙතන සඳහන් වෙන්නේ නැහැ. එහෙමනම් දරුවනි ඔබ මේ 2 සිට 3 දක්වා යාමේදී අපි පසු කර යන්නා වූ P1 බලයට අදාළ ප්‍රත්‍යබල සටහන මුලින්ම අසම්පූර්ණ වශයෙන් රූපයක් වශයෙන් තමයි අද ගන්න සිද්ධ වෙන්නේ. මොකද අපි දිශාව දන්නේ නැති නිසා. මා අසම්පූර්ණ රූපයක් කිව්වේ දිශාව නොදන්නා නිසා. එහෙමනම් අපි 2 සිට 3 දක්වා යාමේදී 2 සිට 3 පහළටද ඉහළටද කියලා දන්නේ නැති නිසා අන්න මා ඔබට කියපු අසම්පූර්ණ රූපය අඳ ගන්නවා මේ ආකාරයට. 2 සිට 3 P1 බලයේ ආනතිය මේකයි තිරසට තීට. නමුත් දිශාව දන්නේ නැහැ අපි උඩටද පහළටද කියලා. ඒ නිසා අපි අසම්පූර්ණ රූපයක් අඳගත්තා. ඊළඟට අපි යනවා 3 සිට නැවත 1ට. ඒ සංධිය අවසාන බලය. 3 සිට 1ට. 3 සිට 1ට යාමේදී අපිට හමු වෙන්නේ පෙර සඳහන් කළ බලයට ලම්බක බලයක්. එහෙමත් නැත්නම් මේ බලය තිරසට තීටා නම් මේ බලය සිරසට තීටා වෙනවා. එහෙමනම් 3 සිට 1 දක්වා යාමේදී සිරසට තීටා ආනතියක් සහිත බලයක් හම්බ වෙන එක වම් පැත්තටයි යලවෙලා තියෙන්නේ. එහෙනම් 2 3 මේ ආනතියෙන් තියෙනවා 3 1 මේ ආනතියෙන් තියෙන්න ඕනේ. දැන් ඔබට පැහැදිලි 3 1 මේ ආනතියක් එන්න නම් අංක 1 මෙතන නිසා අංක 3 මෙන්න මේ ප්‍රදේශයෙන් පවතින්න ඕනේ. 3 1 වමට ආනත නිසා. එහෙමනම් අපි බලමු. මේ තියෙන ලක්ෂ්‍යය අපි තීරණය කළා 3. එතකොට 3 1 මේ දිශාවට අපිට ලබා ගන්න පුළුවන්. මොකද්ද දිශාව? සිරසට තීටා ආනතයි. හරි. එහෙමනම් දැන් අපිට මෙතනින් ලැබෙනවා 2 3 දිශාව. 2 3 ඉහළට කියලා ලැබිලා තියෙනවා. 2 3 ඉහළට කියලා ලැබිච්ච නිසා අන්න අපිට පුළුවන් 2 3 අවකාශ දෙකෙන් සීමා වන බලයේ දිශාව ඉහළට කියලා භෞතික රූපයට ගන්න. මේ තියෙන දිශාව තීරණය කළා. දැන් ඊළඟට 3 1 දිශාගත වෙලා තියෙන්නේ ඉහළට. එහෙමනම් 3 1 3 සිට 1 දක්වා යාමේදී අපිට හමු වන P2 බලයේ දිශාව 3 1. මෙතන 3 1 මෙතන 3 1 ඉහළට විය යුතුයි. ඔය තියෙන P2 බලය. එහෙමනම් දිශාව තීරණය කළා. මෙතනට අපි ඊතලය දාගත්තා. ඔන්න ඔය ආකාරයට දරුවනේ අපි යම්කිසි සංධියක් සඳහා සංධියට අදාළ ප්‍රත්‍යබල සටහන ඇඳලා ප්‍රත්‍යබල සටහන උපයෝගී කර ගනිමින් සංධියේ බල නොදන්නා බල ආතති හෝ තෙරපුම් කියන එක තීරණය කරගන්න. මම නැවතත් මතක් කරනවා P1 වල P2 වල හෝ W වල දිශාවක් ප්‍රත්‍යබල සටහනේ සඳහන් කරන්න එපා. ඊතලය යොදන්න එපා. අපේ ඊළඟ කාරණය තමයි මේ P1 හා P2 අඥාත දෙකේ විශාලත්වයන් නිර්ණය කර ගැනීම. මම හිතන්නේ ඒක නම් ඔබට එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද දන්නා බලයක් තියෙනවා, කෝණයක් තියෙනවා, ඍජු කෝණී ත්‍රිකෝණයක් බව අපි දන්නවා. එහෙමනම් ඍජු කෝණී ත්‍රිකෝණයක එක් කෝණයක් හා පාදයක් දන්නවා නම් අපිට ඉතා පහසුවෙන් අනිත් පාද දෙකේ විශාලත්වයන් හඳුනා ගන්න පුළුවන්. මම මේ 1 2 වශයෙන් සඳහන් කරලා තියෙන මෙන්න මේ බලය 1 2 බලය ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය 1 2 sin θ සමාන වෙනවා 2 3ට. θ කෝණය මෙතන තියෙන අංශක 90 මෙතන. එහෙමනම් 1 2 කියන්නේ කර්ණය 1 2 sin θ සමාන වෙනවා 2 3 පාදයට. එතකොට එතනින් අපිට 1 2 W කියලා දන්න නිසා පිළිතුර ලබා ගන්න පුළුවන් W sin θ P1 සඳහා.
ඊළඟට P2 ලබා ගන්න පුළුවන් 1 2 cos θ ගත්තොත් 1 2 cos θ සමානයි 1 3 වෙනවා. 1 3 කියන්නේ P2 අඥාතය. 1 2 කියන්නේ යලිත් W 1 2 විශාලත්වය W එහෙමනම් W cos θ සමානයි 3 1 කියන්නේ P2. මෙන්න මේ ආකාරයට භෞතික රූපයෙන් ප්‍රත්‍යාබල සටහන ප්‍රත්‍යාබල සටහනෙන් යලි භෞතික රූපයට එනවා දිශාවන් ලකුණු කරන්න. ඒ කියන්නේ ආතති හෝ තෙරපුම්. ඊට පස්සේ යලිත් ප්‍රත්‍යාබල සටහනෙන් විශාලත්වයන් ලබා ගන්නවා අඥාත බලවල. භෞතික රූපය ප්‍රත්‍යාබල සටහන ආතති තෙරපුම් හඳුනා ගැනීම ඊට පස්සේ ආතති තෙරපුම් නිර්ණය කිරීම. මෙන්න මේ කාරණා සියල්ලම සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපි ගැටලුවක් මුළුමනින්ම විසඳුවා වෙන්නේ. අපි මේ අඳපු ප්‍රත්‍යාබල සටහන මා යලිත් මෙතන පැත්තකට අරන් තියනවා. මේ ප්‍රත්‍යාබල සටහනමයි මේ සංදියට අදාළව මේ අනිත් කාරණා ටික ඉවත් කරලා අපි ප්‍රත්‍යාබල සටහන සැලකුවොත් මේ තියෙන ප්‍රත්‍යාබල සටහන මා මෙහිදී ඔබට කියපු ටිකමයි සඳහන් කරන්න යන්නේ දිශා හඳුනාගත් ආකාරය. 2 සිට 3 දක්වා යාමේදී ප්‍රත්‍යාබලයේ තියෙන දිශාව මේකයි. මෙතන ඊතල දාන්නේ නැහැ. දිශාව මේ දිශාවට නිසා P1 බලය මේ දිශාවට හඳුනා ගන්නවා. එලෙසම අනෙක් බලය 3 සිට 1 දක්වා යාමේදී ඔබ මේවා ඊට හොඳින් හඳුනාගත යුතුයි ප්‍රත්‍යාබල සටහන අනුව දිශා තීරණය කිරීම. 3 සිට 1 දක්වා යාමේදී P2 බලය මේ දිශාවට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් P2 බලයේ දිශාව එතනින් හොයා ගන්නවා. එතකොට අපිට ලැබෙනවා ඒ සංදියේ P1 P2 බල දෙකේම දිශා සැලකුවාම ඒ බල දෙකම තෙරපුම් බල වශයෙන්. අපි ලකුණු කරපු රූපය යලිත් පොඩ්ඩක් බැලුවොත් මේ තියෙන්නේ P1 P2 බල දෙක. ඒ බල දෙකම ලක්ෂ සංදිය වෙත යොමු වෙලා තියෙන්නේ. එහෙනම් ඒ බල දෙකම අඥාත බල දෙකම තෙරපුම් බල දෙකක් වෙනවා. එතකොට ඔබ ඊට පැහැදිලිව මේ ප්‍රත්‍යාබල සටහන අඳින්න ගියාම සැලකිය යුතු වැදගත් කාරණා ටිකක් තියෙනවා. ඒ මොනවද? මේ රූපයේ තියෙන කෝණ ගැටලුවේ ඔබට සපයා ඇති කෝණ ඊතා නිවැරදිව ප්‍රත්‍යබල සටහන සඳහා ගත යුතුයි. ගැටලුවේ තියෙන කෝණ රූපයට එලෙසම ගන්න ඕනේ. ඒ අගයන් ප්‍රමාණයෙන් වෙනස් කරලා රූපය ඇන්දොත් අපිට ඉදිරියේදී ලැබේ සංකීර්ණ ගැටලු කතා කරනකොට කෝණ ප්‍රමාණයෙන් වෙනස් කරලා අඳින්න ගියොත් රූපේ ඊ타ත්ම ප්‍රශ්න ගැටලු සහගත රූපයක් බවට පත් වෙන්න පුළුවන්. මා මෙහිදී පළවෙනි ගැටලුවක් වශයෙන් ඊතා සරලම කුඩා ගැටලුවක් අපට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සමාන දිගති සැහැල්ලු දඬු තුනකින් ABC ත්‍රිකෝණාකාර රාමුවක් හදලා තියෙනවා. A හා B ශීර්ෂ දෙක එකම තිරස් මට්ටමේ ලක්ෂ දෙකක් මත පවත්වා ගන්නවා. ආධාරක දෙකක් මත AB ට ඉහළින් C ලක්ෂය පවත්වා ගන්නවා. එකම සිරස් තලයක පද්ධතිය පවතිනවා. ABC දඬු තුනක් AB ලක්ෂ දෙක එකම තිරස් මට්ටමේ C ලක්ෂයේ AB ට ඉහළින් C ශීර්ෂයට නිව්ටන් 1000ක බාහිර බලයක් යොදවලා තියෙනවා. අපෙන් අහනවා AB BC AC දඬු තුල ක්‍රියාත්මක වන ප්‍රත්‍යාබල නිර්ණය කරන්න කියලා. අපි බලමු මේ ගැටලුවට අපි පිවිසෙන්නේ කොහොමද කියලා. මේ තියෙන ගැටලුවේ වැදගත් කාරණා ටික AB BC AC සමාන දිග තියෙනවා. ABC සමපාද ත්‍රිකෝණයක්. ABC ත්‍රිකෝණාකාර රාමුවේ AB තිරස්ව පවතිනවා. AB ට ඉහළින් C පවතිනවා. A හා B දෙකලවර ආධාරක දෙකක් මත පවතිනවා. C ශීර්ෂයට බාහිරයෙන් නිව්ටන් 1000ක බලයක් යොදලා තියෙනවා. මේ තියෙන්නේ ගැටලුවේ අපි හඳුනාගත යුතු වැදගත්ම කාරණා ටික. දැන් මේ ගුණාංග ටික සහිතව පින්තූරය අපි නිර්මාණය කරගන්න ඕනේ. ABC රාමුව AB තිරස්ව පවත්වා ගන්නවා. C ඉහළින් තියෙනවා. AB තියෙන ආධාරක දෙකක් මත C ට බාහිර බලයක් යොදලා තියෙනවා. මෙන්න රූපයේ තියෙනවා සියලුම භෞතික ගුණාංග ටික ගැටලුවේ අපිට සපයපු. දැන් අපි බලමු මේ ගැටලුවේ අඥාතයන් නිර්ණය කිරීම සඳහා අපි ප්‍රත්‍යාබල සටහන කියන එකට පිවිසෙන්නේ කොහොමද කියලා. ඒ ලක්ෂ්‍ය ආධාරකයක් මත පවත්වා ගන්නවා. එවනම් අපි කලින් පාඩමේදී
සන්ධිකල දඬු පාඩමේදීත් මේවා ඉතා දීර්ඝව සාකච්ඡා කළා. අභිලම්බ ප්‍රතික්‍රියාවක් ක්‍රියාත්මක වෙනවා. B ලක්ෂයෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් ක්‍රියාත්මක වෙනවා. පද්ධතිය මත බාහිර බල 1යි, RA 2යි, RB 3යි. දන්නා බලයක් සහ අඥාත බල දෙකක් තියෙනවා. දැන් මේ පද්ධතිය සමතුලිතතාවයේ තියෙනවා. එහෙමනම් සන්ධිකල දඬුවලදී මෙන්ම මේකෙත් අපිට පුළුවන් පද්ධතියේ සිරස් සමතුලිතතාවය සලකන්න. සිරස් බල පමණයි පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. සිරස් සමතුලිතතාවය සැලකුවොත් ওই දරුවන්ට පුළුවන් සමීකරණයක් ලියන්න. මොකද්ද? ඉහළට තිබෙනා වූ බල දෙකේ එකතුව සමාන කරත හැකි සිරස්ව පහළට ක්‍රියාත්මක වන බලයට. RA RB සමානයි 1000 නිව්ටන්. එතකොට මෙතන අඥාත බල දෙකක් තියෙනවා. ඒ නිසා අඥාත දෙකක් නිර්ණය කර ගැනීම සඳහා තවත් යම්කිසි සමීකරණයක් අපිට තිබිය යුතුයි. ඒක අපිට පුළුවන් යම් ලක්ෂයක් වටා ගූර්ණ ගන්න. අපි ඒ ලක්ෂය වටා ගූර්ණ ගත්තොත් ඒ හරහා ක්‍රියා කරන RA බලය මග හැරලා අපිට පුළුවන් RB පමණක් ලබා ගන්න. එහෙමනම් අපි බලමු ඒ වටා ගූර්ණ සමීකරණය ලැබෙන්නේ කොහොමද කියලා. ඒ ලක්ෂයේ සිට මේක සමාන දිග ඇති පාද තුනක් සහිත ත්‍රිකෝණයක්. එහෙමනම් අපි පාදයක් යම්කිසි දිගකින් හඳුනා ගත්තොත් RB වරක් 2යි. මෙහිදී මා 2යි වශයෙන් සඳහන් කරලා තියෙන මේ පාදයක දිග. ඒතර ඔබ බලයි දැන් ගැටලුවේ දීලා තිබුණ නෑ නේද? අවශ්‍ය නෑ. ගැටලුවේ දීලා නැත්තම් අපිට ඒක අවශ්‍ය නෑ. අපිට ඕන මගයක් වශයෙන් භෞතික ගුණාංග පවත්වා ගැනීමෙන් ඕන මගයක් වශයෙන් දාන්න පුළුවන්. එහෙමනම් සමාන දිග ඇති නම් මේ ඕනම පාදයක් අපිට පුළුවන් 2යි කියලා සලකන්න. එතකොට ඒ වටා ගූර්ණ ගැනීමේදී RB බලයට 2යි ලම්බ දුරක් තියෙනවා. මා මෙතන 2යි කියලා ගත්තේ ඊළඟට C හරහා ක්‍රියා කරන බලයට ගත්තොත් ලම්බ දුර මේක සමමිතිකව මැද්දෙන් යන නිසා A කියලා ගන්න පුළුවන්. එහෙනම් RB ට ලම්බ දුර 2යි නිව්ටන් 1000 කියන බලයට A සිට ලම්බ දුර කැපිටල් A ලක්ෂයේ සිට ලම්බ දුර සිම්පල් A වෙනවා. මේ ගූර්ණ ගැනීම මා ඔබට මීට ඉහත පාඩමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ නිසා මා මෙහිදී ගොඩාක් විස්තර සඳහන් කළේ නැහැ. මෙතනින් අපිට පුළුවන් RB 500 නිව්ටන් කියන පිළිතුර ඉතා සරලව ලබා ගන්න. RB නිව්ටන් 500 නම් RB යගේ පළමු සමීකරණයට ආදේශ කළාම අපිට පුළුවන් RA වල අගය ලබා ගන්න. නිව්ටන් 500යි. ඒ අගයන් දෙක අපි මෙතන ලකුණු කරගන්නවා. දැන් එතකොට අවකාශ ටික අපිට පුළුවනි පෙර සඳහන් කළා වගේ අංකණය කරගන්න ප්‍රත්‍යබල සටහන ඇඳීම සඳහා. අපි ඒ සංදියෙන් ආරම්භ කරලා අවකාශ ටික ලකුණු කළා 1 2 3 4 ඒ සංදියෙන් ආරම්භ කරලා ප්‍රත්‍යබල සටහන ඇන්දොත් ඒ ලක්ෂ්‍ය වටා වාමාවර්තව යාමේදී මුලින්ම අපිට දන්නා බලය හම්බ වෙනවා 1 2 ඉහළ දිශාවට 500ක් කියලා. 1 2 ඉහළ දිශාවට 500ක් එතන ඊතලයක් යදුවේ නැහැ. ඊළඟට 2 4 තිරස්ව පවතිනවා. 2 4 තිරස්ව පවතිනවා. මෙතන ආතතියක්ද තෙරපුමක්ද කියලා දිශාවක් සඳහන් වෙන්නේ නැති නිසා 2 4 දිශාව දන්නේ නැහැ. අසම්පූර්ණව අපි රේඛාවක් ඇඳ ගන්නවා තිත් රේඛාවක්. නමුත් ඊළඟට අපිට පේනවා ඒ වටා වාමාවර්තව සැලකීමේදී 4 1 මෙන්න මේ ආනතියෙන් තියෙන්න ඕනේ. තිරස සමග 60ක ආනතියකින්. එක මේ ලක්ෂ්‍යය තියෙන නිසා 4 1 තිරස සමග 60ක ආනතියකින් දකුණට ඇලවෙලා තියෙන නම් ඔබට පැහැදිලි 4 මේ හරියෙන් පවතින්න ඕනේ. 4 1 මේ ආනතියෙන් තියෙන්න ඕනේ. එතකොට 4 ඒ ප්‍රදේශයට යනවා. ඒ ලක්ෂ්‍ය වටා 2 4 දකුණට දිශාගත වෙලා තියෙනවා. එහෙමනම් මෙතන දකුණට දිශාගත වූ බලයක් ලැබෙනවා. මේ කෙළවරේ දකුණට දිශාගත වුණොත් අනිත් කෙළවරේ වමට දිශාව යොමු වෙනවා. ඒ කියන්නේ මේ දණ්ඩ තියෙන ආතතියක්. ඊළඟට ওই දරුවන්ට පේනවා 4 1 4 1 පහළට ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ ලක්ෂ්‍ය වටා යාමේදී 4 1 පහළට ක්‍රියාත්මක වෙන්නේ. 4 1 දිශාව මේ තියෙන පහළට. 4 1 පහළට. මේ කෙළවරේදී පහළට ඒ කියන්නේ තෙරපුමක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අනිත් කෙළවරේදී අනිත් ඊතලය අපිට ලබා ගන්න පුළුවන් තෙරපුමේ අදාළ ඊතලය. මේ දණ්ඩේ ආතතියක්, මේ දණ්ඩේ තෙරපුමක්. ඊළඟට අපිට තියෙන්නේ B C අඥාත දණ්ඩ පමණයි. මේ දණ්ඩු දෙකේම බලයන් ලැබිලා තියෙන්නේ. එතකොට අපිට B සංදිය වටා සැලකුවත් C සංදිය වටා සැලකුවත් මේ අඥාත බලය හොයාගන්න පුළුවන්.
ඒ වගේම ඔබට කලින් සඳහන් කළා මේක සමමිතික රූපයක්. එහෙමනම් සමමිතිකත්වයේ සැලකීමෙන් වුණත් අපිට පුළුවන් මේ දණ්ඩේ ක්‍රියාත්මක වෙන බලයම 4-3 අවකාශ වෙන්න වූ BC දණ්ඩේ ක්‍රියාත්මක වෙනවා කියලා සලකන්නත්. අපි ප්‍රත්‍යබල සටහන ඇන්දොත් 2-3 මේ තියෙන්නේ නිව්ටන් 500 බලය. B ලක්ෂය වටා වාමාවර්තව සලකනකොට 2-3 අවකාශ දෙක වෙන් වෙලා තියෙන්නේ 500ක බලයකින් ඉහළට. එහෙමනම් 2-3 ඉහළට 500යි. ඊළඟට 3-4 මේ දණ්ඩ 3-4 තියෙන්නේ පහළට. එහෙමනම් මෙතන පහළට ඊතලයක් වැටෙන්න ඕන දිශාව 3-4 පහළට නිසා 3-4 ලක්ෂයේදී පහළට ඊතලයක් ලැබෙනවා. මෙතන පහළට නම් අනිත් කෙළවරේ ඉහළට ලැබෙනවා. මා ඔබට කලින් සඳහන් කළානේ සමමිතික රූපයක් කියලා. එහෙමනම් මේ දණ්ඩේ ප්‍රමාණයමයි මේ දණ්ඩේ ගුණාංගයමයි මේ දණ්ඩ තියෙන්නේ. ගුණාංගය මොකද්ද? තෙරපුමක්. ප්‍රමාණය මොකද්ද? අපිට මේ රූපයෙන් ලබා ගන්න වෙනවා. අපි බලමු අගයන් දෙක හොයාගන්න ආකාරය. මේ තියෙන්නේ ප්‍රත්‍යබල සටහන. 500යි මෙතන අංශක 30යි. එතකොට ඍජුකෝණීය ත්‍රිකෝණයක් නිසා අපිට ඉතා පහසුවෙන් ගන්න පුළුවන් tan 30 සැලකුවොත් tan 30 කියන්නේ 2-4 බෙදීම 2-1. 2-1 500යි. tan 30 යට මූල 3යි. එහෙමනම් 2-4 උත්තරය ලැබෙනවා 500 බෙදීම මූල 3යි. සමමිතියෙන් ගන්නත් පුළුවන් 4-1 හා 3-1 නැත්නම් දෙකම හොයන්නත් පුළුවන්. අපි බලමු මොකද කරන්න පුළුවන්. cos 30. cos 30 කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය බද්ධ පාදයේ 2-1 500යි. කර්ණය 1-4 cos 30ගේ මූල 3 බෙදීම දෙකක් ආදේශ කරාම 1-4 ලැබෙනවා 1000 බෙදීම මූල 3යි. සමමිතියෙන් කිව්වොත් 3-4 1000 බෙදීම මූල 3යි. එමනම් 3-4 සමාන වෙනවා 1-4ට 1000 බෙදීම මූල 3යි. ඊළඟට අපි මේක ආතති තෙරපුම් වශයෙන් වෙන් කරලා අවසාන පිළිතුර ඉදිරිපත් කරන්නට ඕනේ. මේ තියෙන්නේ අවසාන පිළිතුර. අපි රූපේ ලකුණු කළා AB දණ්ඩේ ආතතියක් තිබුණේ, BC දණ්ඩේ තෙරපුමක් තිබුණේ, AC දණ්ඩේ තෙරපුමක් තිබුණේ. අපි ඒවා රූපේ ලකුණු කරද්දී මා ඔබට පැහැදිලි කළා ආතති හා තෙරපුම් හඳුනාගත් ආකාරය. එහෙමනම් අගයන් ටික යොදන්න පමණයි දැන් තියෙන වගුවක වෙන වෙන වශයෙන් හඳුනා ගන්න. AB දණ්ඩේ ආතතිය නිව්ටන් 500 බෙදීම මූල 3යි. BC හා AC දණ්ඩ වල තෙරපුම් 1000 බෙදීම මූල 3 බැගින් පවතිනවා සමමිතිය. මා ඔබට අද මේ ගැටලුවක් හදුවා වෙන දෙයක් නෙමෙයි කළේ. බෝ අංකණයෙන් ගැටලුවකට පිවිසීම පමණයි මා මෙහිදී සඳහන් කරේ. ඉතා සරලම අවස්ථාවක් අරගෙන. අපි මේ ගුරුගෙදර පාඩම් මාලාවේ ඉදිරි මේ පාඩමට සම්බන්ධ වෙන තවත් පාඩම් කීපයක්ම විකාශනය වීමට නියමිතයි. ඒ ඉදිරි පාඩම් වලදී මා පියවරෙන් පියවර මේ ස්ථානයේ සිට ඉදිරියට ඔබට ඉදිරිපත් කරන්නම් ටිකෙන් ටික සංකීර්ණ ගැටලු වලින් අපි විභාග ගැටලු වලට පිළිතුරු ලබා ගන්නේ හොයාගන්නේ කොහොමද කියන එක. එතකොට ඔබ ඊළඟ සතියේ පාඩමට යන්න කලින් මේ අද කතා කරපු ටික ඉතා හොඳින් අධ්‍යයනය කරලා ඒවායේ කියපු ගුණාංග හඳුනාගෙන මේ කරපු පළවෙනි උදාහරණය ඉතා සරලව තේරුම් අරගෙන අපි බලමු ඉදිරි වැඩසටහනකදී මේ පාඩම ක්‍රමක්‍රමයෙන් අධීරෙන් අධීර සංකීර්ණ තත්ත්වයේ ගැටලු දක්වා ගෙනියන්නේ කොහොමද කියන එක. එහෙමනම් දරුවනි අදට කාල වේලාව ඉක්ම යාමෙන් අපි අද පාඩම මෙතනින් අවසන් කරනවා. යලිත් ගුරුගෙදර වැඩසටහනකින් ඔබ හමු වනතුරු ආයුබෝවන්.